මම මේක අවස්ථාවක් කරගන්නවා මම හිතන්නේ මෙතුමන්ලා ඔක්කොම දන්න දෙයක් නමුත් මම ඒක සමාජයට කියන්න ඕන දෙයක් මම අර කිව්වනේ 2016 දී ඉවර කළා කියලා ක්‍රමෝපාංගය එහෙම නැත්නම් වෙට්ලමන්ට් මේ ස්ට්‍රැටජි එක ඒක අලලාම ඉතින් පස්සේ ඔබතුමාලා ඔක්කොම දැන් කතා කරමු මේ රම්සා ආයතනය විශේෂ දෙයක් කළා මේ නාගරික තෙත්බිම් ගැන. හේතුව මොකද අපිට පේනවා මේ තෙත්බිම් එන්න පොඩි වෙන්න මේකට තියෙන තර්ජනය ගොඩක් වැඩි. ඒ වගේම තමයි මේක මේ හැමෝගෙම ආතතිය රිලීස් කරන තැනකුත් වෙනවා මේ තෙත්බිම. පොඩි වෙන්න. ඒ හින්දා මේ රම්සා ආයතනය තුල වෙනසක් ඇති කළා. රම්සා තෙත්බිම් විදිහට ලංකාවේ තියෙනවා ගොඩක් 6ක් විතර තියෙනවා. නමුත් මේ නාගරික තෙත්බිම් වලට අපි අවස්ථාවක් ලබා දෙන්න ඕනේ. එතකොට අපි එහෙමනම් හොයමු මේ විශේෂ නගර මොනවද තෙත්බිම් නගර විදිහට නම් කරන්න ඕනේ කියලා. ඒ විදිහට නම් කරන්න ඕනේ කියලා මුළු ලෝකෙම මේ අයදුම්පත් කැඳෙව්වා. ඉතින් අපි කොළඹ නගරය මොකද අපිට මේ ස්ටඩි එක කරලා තිබ්බින්ද ලේසි වුණා. අපි කොළඹ නගරයත් විශේෂයෙන්ම මම මතක් කරන්න ඕනේ ඉමි ආයතනය. එතකොට ලෝක බැංකුව ඒ දවස්වල වැඩ කරපයි අපේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ තෙත්බිම් කළමනාකරණ අංශයේ 100ක නාගරික සංවර්ධන අධිකාරිය වනජීවියක මේ හැමෝම එකතු වෙලා අපි මේකට ඇප්ලිකේෂන් එකක් දැම්මා. එහෙනම් මම කියන්න සන්තෝෂයි ලෝකේ පළවෙනි වතාවට කොළඹ නගරය තෙත්බිම් අග නගරයක් විදිහට ඒ මොකෝ නගර 18යි තේරුනේ. ඒකෙන් කොළඹ නගරේ 2018 ඔක්තෝබර් 28 වෙනිදා තෙත්බිම් නගරයක් විදිහට මේ ලෝකේ පුරාම ප්‍රසිද්ධ වුණා. ඉතින් මම හිතන්නේ ඒක දැන් ඒක තමයි මේ දිගින් දිගටම අපි පුළුවන් තරම් මේ තියෙන තෙත්බිම් අඩු කරගන්න නැතුව මේ විදිහටම යන්නේ. ඒ වගේම අපි දැන් උත්සාහ කරනවා මේ තෙත්බිම් ඒ ආකාරයෙන්ම බොහොම පවත්තන. ඒ කියන්නේ කුඹුරු විදිහටම තියන්න. අනිත් එක තෙත්බිම් වල තියෙනවානේ ගොඩක් දැන් ඔය වෙල්ලාත්තකස් ඒ කියන්නේ ආවෙනික ඒවා නෙමෙයි මේ එන අනිත් ගස් ඇකේසියා වෙල්ලාත්ත එහෙම අයින්ට කරලා තෙත්බිම පරණ ආකාරයෙන්ම තියාගන්න පුළුවන් තරම් උත්සාහ කරනවා. බොහොම ස්තුතියි ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ආචාර්ය එන්.එස්. විජේරත්න මැතිතුමාට මා කැමැති ඊළඟට අපේ පරිසර යුක්ත කේන්ද්‍රයේ සභාපති නීතිඥ රබීන්ද්‍රනාත් දාබරේ මැතිතුමා වෙතින්මන්නේ මම දැන් අලුතින් මේ සාකච්ඡාවේ මතුවෙච්ච කාරණා පිළිබඳව ඔබතුමාට පුළුවන් මේ අවස්ථාවේදී දැන් අදහස් ඉදිරිපත් කරන්න. දැන් ප්‍රධාන වශයෙන් මේ තෙත්බිම් වලට තියෙන තර්ජන ගණනාවක් ඉදිරිපත් වුණා. ඒකෙදී ඉදිරිපත් වෙච්ච එක් අදහසක් තමයි මේ තෙත්බිම් වලට කුණු දැමීම, ඒ වගේම විවිධ කුඹුරු ඉඩම් සහ විවිධ වගාවන් සහිත තෙත්බිම් වල මේ කෘමිනාශක සහ විවිධ රසායන ද්‍රව්‍ය එකතු වීම. ඒකට මම හිතන්නේ තවත් හොඳ විකල්පයක් තමයි අපි පුළුවන් තරම් මේ වගා විශේෂයෙන්ම කුඹුරු ගොවිතැන සහ වැනි තෙත්බිම් ආශ්‍රිත වගාවන් වලදී පුළුවන් තරම් අපි දේශීය ක්‍රමයට යන්නට ඕනේ මේ වස විසෙන් තොර වගා ක්‍රම වලට. මම හිතන්නේ එහෙම ගියොත් එහෙම මේ තෙත්බිම් වල තියෙන පරිසර පද්ධතීන් ආරක්ෂා වෙනවා. මොකද මේ අපි දන්නවා අපේ පාරම්පරික ගොවිතැන් ක්‍රමය තුළ ඒ පරිසර පද්ධතීන් සහ ඒ පරිසර පද්ධතීන් වල ජීවීන් ආරක්ෂා කිරීම සඳහා සම්පූර්ණයෙන්ම වැඩපිළිවෙලක් තියෙනවා. ඒ කියන්නේ කුරුල්ලෝ එනවා, පණුවෝ ඉන්නවා, විවිධ නමුත් ඒවා එක්ක තරඟ කරන තවත් විලෝපිතීන් ඉන්නවා. ඒ ආකාරයෙන් මේ පරිසර පද්ධතියන් නිර්මාණය වෙනවා. නමුත් දැන් අද සමහරලාට කුඹුරකට කුරුල්ලෝ එන්නේ නැහැ. කුඹුරක් ආශ්‍රයෙන් තියෙන දියපාරක මාළු නැහැ. ඉතින් මේ පරිසර පද්ධතියන් අද ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම හිතනවා පුළුවන් තරම් අපි නැවතත් අර දේශීය වගා ක්‍රම වලට යොමු වීම ඉතාමත්ම වැදගත් කියලා මේ තෙත්බිම් ආශ්‍රිත පරිසර පද්ධතීන් ආරක්ෂා කර ගැනීම සඳහා මම හිතන්නේ දැන් ගොවියා උනත් හුරු වෙලා ඉන්න දැන් අර රසායනික පොහොර භාවිතා කරන්න කෘමිනාශක භාවිතා කරන්න දැන් මේ හුරු වෙච්ච ක්‍රමය සම්පූර්ණ අනිත් පැත්ත පෙරලන්න හැකියාවක් තිබෙයිද ප්‍රායෝගිකව? මම හිතන්නේ ඒක කළ යුතුයි. ඒක ගොවියාව ওই තත්ත්වයටපත් කළෙත් යම් යම් ව්‍යාපාරිකයෝ සහ ඒ ව්‍යාපාරිකයට උදව් දෙන ක්‍රමවේදයන්නේ. මොකද අපේ රටේ ඌට කලින් තිබුණේ ওই විදිහේ ගොවිතැනක් නෙමෙයි. ඒතකොට ගොවියා පාරම්පරික ක්‍රමයට හුරු වෙච්ච ගොවියා ওই විදිහටපත් කරගන්න පුළුවන් වුණා නම් ආයෙදි මේ
තත්ත්වයට පත්වෙච්ච ගොවියා ආයේ පාරම්පරික ක්‍රමයට ගෙනියන්නට වෙනවා. ගෙනියන්නට වෙන්නේ ඇත්ත වශයෙන්ම මේ විදිහේ ගොවිතැන් ක්‍රමවල තියෙන ප්‍රධානම ඵල විපාක එහෙම නැත්නම් ප්‍රධානම දුර්විපාක විඳින්න ගොවියා අපි දන්නවා දැන් බොහෝ ගොවියන්ට පිළිකා, සමේ රෝග, වකුගඩු රෝග සහ ඕන්ට සමහරවිට ඔවුන් ගොවිතැන් කරන එක නවත්තලා දැන් බේත් කරනවා සමහරලාට ජීවිත කාලේ අවුරුදු ගාණක් ඇඳේ ඉන්නේ. ඉතින් ඒ තත්ත්වයට පත් වෙලා අපි ඒව මම හිතන්නේ හරියාකාරව ඕන්ට තේරුම් කරලා දුන්නොත් ඔවුන් නැවත සාම්ප්‍රදායික කෘෂිකර්මයට සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයට ගියොත් එහෙම අපිට ප්‍රයෝජන ගණනාවක් වෙනවා. එකක් තමයි අපේ පරිසර පද්ධතීන් ආරක්ෂා කරගන්න පුළුවන්. අනිත් එක අපේ රටේ මේ ගොවි පරපුර නිරෝගී ගොවි පරපුරක් බවට පත් කරගන්න පුළුවන්. ඒ වගේම මේ වෛද්‍ය සැපයීම් සඳහා එහෙම නැත්නම් බෙහෙත් වර්ග සඳහා යන විශාල විදේශ විනිමයක් අපිට ඉදිරි කරගන්න පුළුවන්. මාර ප්‍රශ්නේ හැබැයි මේ දාබරේ මෙතන අපිට මතකයි ග්ලයිෆෝසේට් 19 කළා. ඊට පස්සේ ඒක කුඹුරු වලට අවශ්‍ය නැහැ පස්සේ ඉල්ලීම් ඉදිරිපත් කළා මේ රබර් වගේ ඒ වගේ වගාවන්ට අවශ්‍යයි කියලා. අන්තිමට ඒකේ දෙයක් වුණේ නැහැ. දැන් අපි කියන මේ ආකල්පමය වෙනස ඇති කරන්න හරි අපහසුයි ගොවියා විතරක් නෙමෙයි තීරණ ගන්න තැන්වලින් කට්ටියත් සමහර ඉල්ලීම් වලට අසරණ වෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී මොකද්ද ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය? යන්නේ ඒකයි මම කියන්නේ ප්‍රායෝගිකව කළ හැකි දෙයක්ද ඒ යෝජනාව කියන එක. නෑ ප්‍රායෝගිකව කරන්නට ඕනේ. මේ අපි මේ සංවර්ධනය පිළිබඳව වැරදි මානයක් වැරදි හැඟීමක් ඇති කරගෙන ඉන්නේ. දැන් මේ මාතෘකාවේ සංවර්ධනය කියන කෑල්ලකුත් තියෙනවානේ. දැන් සංවර්ධනය කියලා හිතන්නේ අපි වෙන රටකින් කොපි කරලා එහෙම නැත්නම් සමහරව හිතනවා සංවර්ධනය කියන්නේ ආර්ථික සංවර්ධනය විතරයි කියලා. දැන් ඇයි ආර්ථිකයේ විතරද සංවර්ධනය අවශ්‍ය? දැන් ලංකාව විතර නෙමෙයි ලෝකයේම පරිසර විද්‍යාව සංවර්ධනය වෙලා. ඒතකොට පරිසර විද්‍යාව සංවර්ධනය වීමෙන් අද යන්නේ කොතෙන්ටද? අද නැවතත් පරිසර විද්‍යාවේ සංවර්ධනය අද ආය යන්නේ පාරම්පරික ක්‍රම වලට. පරිසර විද්‍යාව විතර නෙමෙයි පරිසර නීතියත් සංවර්ධනය. එතකොට සංවර්ධනය කියන්නේ මේ ගෙවල් හදන එකවත් ඉඩම් ගොඩ කරන එකවත් ගොඩනැගිලි ප්‍රමාණයක් ඉදි කරන එකවත් එහෙම නැත්නම් අර හේමන්ත මහත්තයා කිව්වා වගේ කැලෑවල් ටික කපලා ප්‍රයෝජනයක් නැති බඩිරිඟු වගේ මේ භෝග වගා කරන එකවත් නෙමෙයි සංවර්ධනය. සංවර්ධනය කියන එකේ තේරුම මොකක්ද? සංවර්ධනයෙන් අපි ලබන්න බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? සංවර්ධනයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මුදල්ද එහෙම නැත්නම් වෙල්ත් එක. මුදල්ද වෙල්ත් එකද? මේ මුදලුයි වෙල්ත් එකයි කියන්නේ දෙකක්. වෙල්ත් එකේ අනිවාර්ය අංගයක් තමයි හෙල්ත් එක. ඒතර හෙල්ත් එක නැති වෙල්ත් එකක් නම් ඒක සංවර්ධනයක් නෙවෙයි. මේ සංවර්ධනය කියන එක මම හිතන්නේ අපි රීඩිෆයින් කරගන්න. එහෙම නැවත අර්ථ දක්ව ගන්නවට හරියට තේරුම් ගන්නට ඕන. අපේ රටට අනිත් එක අපේ රටේ සංවර්ධන මොඩලය අපිට ගැලපෙන සංවර්ධන මොඩලයක් වෙන්න ඕනේ. අපි අපේ රටේ තියෙන කාලගුණයට අපේ රටේ තියෙන දේශගුණයට අපේ රටේ තියෙන පසට ගැලපෙන ඒ වගේම අපේ රටේ තියෙන සම්පත් වලට ගැලපෙන සංවර්ධනයක් වෙන්න ඕනේ. අපේ රට භෝග වගා කිරීමේදී අඩි 100 ගාණක් උස ගස් කපලා මේ අඩි 3-4ක් උස භෝග වගා කරපුවම මොකද්ද වෙන්නේ? දැන් උදාහරණයක් හැටියට බඩගිනි වගාව ගන්න. බඩගිනි වගාව අපේ රට මේ නුපුරුදු වගාවක්. ඒකට විශාල කෘෂි රසායන ප්‍රමාණයක් අවශ්‍යයි. ඒ විතරක් නෙමෙයි ඒකට දැන් ඔය සේන දැනබු වගේ විවිධ කෘමි වඳුරු වෙනවා. ඒවත් සම්පූර්ණ විනාශ වෙනවා. ඒවා වගා කරන්න මහා විශාල විශාල ප්‍රමාණයක් වනස්පති විනාශ කරනවා. ඉතින් මේකද සංවර්ධනය කියන්නේ මේ අපේ රටේ තියෙන මේ පාරිසරික සේවාවන් දෙන වන සම්පත විනාශ කරලා අපි ඒ වයින් දැන් ඔබ මම හිතන ඔබ මාධ්‍ය විදිහට හැටියට දන්නවා ඇති මේ දවස් ටිකේ බඩගිනි ගෝවින්ගේ අඳෝනා උන්ට අන්තිමට බඩගිනි තියෙන ටිකත් විකුණ ගන්න බැරුව දැන් ලත වෙනවා. එතකොට මේ සංවර්ධනය කියලා අන්තිමට කරලා තියෙන කාගේ උමනාවද? අන්තිමට යම් ධනපති කොට්ටාශයක ව්‍යාපාරික පැලැන්තියක උමනාව විතරයි ඉෂ්ට කරලා තියෙනවා. සාමාන්‍ය ජනතාවත් දුකේ රජයට ලැබෙන ප්‍රතිලාභයකුත් නැහැ. එතකොට අද සංවර්ධනය කියලා කියන්නේ යම්කිසි විශේෂ ව්‍යාපාරික පැලැන්තියකගේ උමනාවකට පාලකයන් සහ අසාමාන්‍ය ජනතාව මෙහෙවන නැටවෙන තත්ත්වයක්ද? ඒක නෙමෙයි සංවර්ධනය වීම. එහෙමනම් ඒක සංවර්ධනයක් නෙමෙයි. ඒක මේ සංවර්ධනයේ මුවාවෙන් එක්තරා ධනපති පන්තියක් මුදල් කුට්ටි උපයා ගැනීමට භාවිතා කරන ක්‍රමවේද. සමහර වෙලාවට පරිසරයේ කෙරෙහි තිබෙන උනන්දුව සංවර්ධනයට බාධාවක් වෙන අවස්ථා නෑ. සංවර්ධනය කියන එක තමයි මම ඔබටත් කලින් කිව්වේ පරිසරයට තියෙන උනන්දුව සංවර්ධනයට බාධාවක් වෙන්නේ නැහැ. මොකද පරිසරයේ සංවර්ධනය වුණොත් විතරයි මනුෂ්‍යයා සංවර්ධනය වෙන්නේ. මනුෂ්‍යයාගේ සංවර්ධනය කියන්නේ මනුෂ්‍යයාට සුබදායී ජීවන රටාවක් ඇති කිරීම. නැතු සල්ලි ටිකක් විතරක් එකතු කිරීම සංවර්ධනය වෙන්න බෑනේ. සල්ලි ඒකතු වෙන සල්ලි ටික බේත් ගන්න වියදම් වෙනවා නම් ඒ එකතු වෙන සල්ලි ටික ජීවත් වෙන්න මදි නම්
ඒක කොහොමද සංවර්ධනය වෙන්නේ? සංවර්ධනය කියන්නේ මිනිස්යාට සතුටින් ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් ඇති කිරීම. ඒත් මිනිස්යාට සතුටින් ජීවත් වෙන්න මූලික අවශ්‍යතාවයක් තිබෙන්නේ බෑ. මූලිකම අවශ්‍යතාවය පරිසරය. මූලිකම අවස්ථාවේ පරිසරය. මොකද පරිසරයේ තිබුණොත් තමයි මිනිස්යාට දැන් මම ඕකට හොඳ උදාහරණයක් දෙන්නම්. අපේ ජීවිතේ පරිසර වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි අපි මේ ලෝකෙට උපදිනකන් අපිට තියෙන පරිසරය තමයි මව්කුස. මව්කුසේදී අපි කිසි දෙයක් කරන්නේ නැහැ. මව්කුස තමයි ඔක්කොම ටික අපිට අවශ්‍ය කරන මාස 9ෙම දෙන්නේ. ඊට පස්සේ අපි අම්මට ඇවිල්ලා දසමාසෙ උරේකත්වා කියලා වඳිනවා. ඉතින් ඇයි අපිව ටික කාලයක් අපිට අවශ්‍ය දේ ඕන ටික දුන්නා. නමුත් එතන ඉඳන් මැරෙනකම්ම අපිට අවශ්‍ය කරන මේ හුස්ම ටිකයි වතුර ටිකයි කෑම බීම ටිකයි ඔක්කොම දෙන්නේ පරිසරයෙන්. ඇයි ඒ කරුත්තේ අපි පරිසරයට දෙන්නේ නැත්තේ? අපේ අම්මා තාත්තා උනත් මේ පරිසරයෙන් කරන්නේ අපිට මේ ඔක්කොම දෙන්නේ. ඉතින් මේ ඔක්කොම දෙන පරිසරය විනාශ කරගෙන අපි මොකක්ද යන සංවර්ධනය? අපිට මේ ඔක්කොම අපිට අවශ්‍ය කරන සියලුම දේ දෙන්නේ පරිසරයෙන්. පරිසරය නැතුව අපිට ජීවත් වෙන්න බැරි නම් අපිට පරිසරය විනාශ කරන්න අයිතියක් නැහැ. අපි ඉන්නේ පරිසරයට වැඩි උඩින් නෙමෙයි. පරිසරයට යටින් අපි ඉන්නේ. ඒක අපි තේරුම් ගන්න. මානව වර්ගයාට අපිට මේ කුඩා පරිසර පද්ධතියක් දැක්කහම ඕක කපලා දාන්න අපිට ගොඩ කරන්න පුළුවන් වුණාට සමස්ත පරිසරය එක්ක සාපේක්ෂව මේ සමස්ත මානවයම ඉන්නේ පරිසරයට වැඩි ගොඩක් යටින්. පරිසරයේ යම් අවස්ථාවක තීරණයක් ගත්තොත් මේ මානව වර්ගය තවදුරටත් මේ මිහිපිටින් අතුගා දැමීම යුතුයි කියලා මානවයට කරන්න දෙයක් නැහැ. සමාජයට එක තප්පර ගානක මේ පාරිසරික වෙනස්කමකින් මේ මිනිස්සයා මුළු හිතලෙන් අතුගාලා යන්න පුළුවන්. මිනිස්සයා කියන්නේ මේ පරිසරයේ ඉන්න සමස්ත ජීවි පද්ධතියේ 0.0.0 ගානක ප්‍රමාණයක්. යාට අයිතියක් නැහැ මේ අනිත් සත්තුන්ට ගහකොළට තියෙන අයිතිවාසිකම් විනාශ කරගෙන සංවර්ධනය කියලා ගිහිල්ලා සියලු විහානි කරගන්න එයාට අයිතියක් නැහැ. අනිත් එක යන්නේ කොහාටද යන්නේ? සංවර්ධනය කියලා පරිසරය විනාශ කරගෙන ගියොත් ඒක කවදාකවත් සංවර්ධනය නෙමෙයි. ඔබතුමා නීතිඥ මහත්මයෙක් වගේම පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපතිවරයා හැටියට දැන් මේක අපේ රටේ තීරණ ගන්න අපේ දේශපාලන අධිකාරීන් කාලෙන් කාලට ආණ්ඩු වෙනස් වෙනවා. දැන් මේ කාලෙත් පහුගිය කාලෙත් ගත්තාම ඔබතුමාලගේ අත්දැකීම් එක්ක මේ රට සංවර්ධනය කරන ගමන් මාර්ගය ඔබ අපේක්ෂා කරන්නා වූ පරිසර සුරක්ෂණය කෙරෙහි අවධානය යොමු කරමින් හරියාකාරව නිවැරදිව සිද්ධ වෙනවා කියලා විශ්වාස කරන්න පුළුවන්. නෑ එහෙම විශ්වාසයක් කරන්න බෑ. මොකද මම දකිනවා සමහර රාජ්‍ය නිලධාරීන් විශේෂයෙන් පරිසරය ආරක්ෂා කරන තියෙන රාජ්‍ය නිලධාරීන් පරිසරය දකින්නේ මේ නිකන් තියෙන කැලෑවක් නැත්නම් නිකන් තියෙන මුඩු බීමක් නිකන් තියෙන තෙත් බීමක් ඇති. එතකොට ඒ පාරිසරික සේවාවන් ගැන බොහෝ දෙනෙකුට අවබෝධයක් නැහැ. ඒක තමයි මම දකින ප්‍රධාන ප්‍රශ්නේ. මේවා නිකන් තියෙන දේවල් නෙමෙයි. මේ අපි කැලෑවක් මැද්දෙන් යනකොට අද තියෙන කැලෑව අපිට පේන්න පුළුවන් සමහරට නිකන් තියෙනවා. ඒකම ආයෙ ඊළඟ සතිය යනකොට අපිට පුංචි පැලයක් පැලෙලා සමහරට අපිට තව පොඩි සතෙක් හම්බෙන්න පුළුවන්. ඒතකොට මේවා ඇතුලේ යම්කිසි නෙමෙයි විශාල ක්‍රියාදාමයක් අපිට ඇහැට නොපෙනෙන මේ වෛරස්, බැක්ටීරියා, දිලීර ඕවගේ ඉඳන් මහා ඇත්තු මහා අඩි 100 ගණන් උස ගස් මේවා අතර විශාල අන්තර්ක්‍රියා ගන්නාවක් සිදුනවා. මේවට ගිහිල්ලා අපිට බාධා කරන්නයි තියන්නේ නැහැ. ඒ වයින් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්න අපිට තියෙනවා. අර ඔබතුමා කිව්වා මේ මම මූලික අවශ්‍යතා මතක් කරද්දී ඔබතුමා කිව්වා පරිසරය තමයි මූලිකම අවශ්‍යතාවය කියලා. ඒ අයිතිවාසිකමක් වගේ නේ. නමුත් අය පරිසරය ගැන ඔබතුමා කිව්වා ව්‍යවස්ථා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන්නේ 27 කියලා අපි රාජ්‍ය පාලනයේ මෙහෙයවීමේ මූලධර්ම යුතුයකම් වල. නමුත් මම හිතන්නේ අපිට අධිකරණ විමර්ශනයට යන්න පුළුවන් තත්ත්වයක්වත් නැහැ. එතකොට ව්‍යවස්ථාවෙන් පරිසරයට දීලා තියෙන තැන ගැන ඔබතුමා මොකද හිතන්නේ? නෑ මම සෑහීමකටපත් වෙන්නේ නෑ. මම හිතනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයටම පාරිසරික අයිතිවාසිකම් සහ සෞඛ්‍ය අයිතිවාසිකම් ඇතුළත් විය යුතුයි කියලා. නමුත් ඔබ කියන මතයත් එක්ක මම 100%ක් එකඟ වෙන්නේ නෑ. මොකද මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙහෙයීමේ මූලධර්ම යුතුයකම් යටතේ මේක තිබුණට මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කියවිච්ච නඩු තීන්දුව හරහා පැහැදිලිවම කියලා තියෙනවා. ඒකේ වචනෙන්ම තියෙන්නේ directive principles are not wasted. ඒකේ පැහැදිලිව කියලා තියෙනවා මේ විශේෂයෙන් චුන්නක්කම් නඩුකරේ පවා මේ ඩිරෙක්ටිව් ප්‍රින්සිපල්ස් කියන එක ඔය නැත්තම් 27 14 28 වගේ කොටස් පැහැදිලිවම රජයේ අනිකුත් ප්‍රතිපත්ති එක්ක සලකා බැලීමේදී නීතියේ කොටස් බවට පත් විය යුතුයි කියලා. ඒක නිසා දැන් අද ව්‍යවස්ථාව කෙසේ අර්ථ දැක්වුවත් අද නඩු තීන්දුව නීතිය හරහා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරලා තියෙනවා මේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයීමේ මූලධර්ම සම්පූර්ණයෙන්ම නීතියේ කොටසක් හැටි. ඒක නිසා ඒවා ගරු කරන්නට රජයේ බලධාරීන් වගේම ඒවට අවනතව කටයුතු කරන්න සාමාන්‍ය මහ ජනතාවත්
මම හිතන්නේ සූදානම් විය යුතුයි සැදී පැහැදී සිටිය. බොහොම ස්තුතියි පරිසර යුක්ත කේන්ද්‍රයේ සභාපති නීතිඥ රවින්ද්‍රනාත් ආදරේ මැතිතුමාගේ අදහසයි ඉදිරිපත් වුණේ සංවර්ධනය සහ තෙත්බීම් සුරක්ෂණය අපේ තේමාව. අප නැවත විරාමයක් ලබා ගන්නවා සම්බන්ධතාවයේ ප්‍රධාන පාලක බැදරියට. ඩෙබිට් කාඩ්, මොබයිල් සහ ඉන්ටර්නෙට් බැංකිං, කාඩ්ලස් කෑෂ් සමග දැන් විනාඩි 10කින් account එකක් ඕපන් කරන්න. People's Bank ඩිජිටල් බැංකිං සමග එක්වන්න. හොඳ වෙලාවට දැනගත්තේ. තේ එකක් බොන වෙලාවත් වැඩේට ගියේ නෑනේ. People's Bank ඩිජිටල් බැංකිං නියම නිදහසකට. SLT වෙතින් ඔන්ලයින් ලර්නින් සහ ඔන්ලයින් වර්කින් සඳහා ඇදහිය නොහැකි ඩේටා දීමනා. GB 30ක් රුපියල් 195යි. GB 100ක් රුපියල් 490යි. කාර්යාලයත් පාසලත් ගෙදරටම ගෙනෙන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉන්ටර්නෙට් සබඳතාවය SLT Mobitel. අංකල් හැම අවුරුද්දෙම ෆිට වෙනවනේ. දාන්න පහක් පුතා. අංකල් හැම අවුරුද්දෙම අලුත් එකක් නේ. දාන්න පහක් පුතා. හැම අවුරුද්දෙම හැපනින්නේ. දාන්න පහක් පුතා. හැම අවුරුද්දෙම රක්ෂිත මුදලට 5% බැගින් එකතු වෙන ස්පීඩ් ඉන්වෙස්ට්මන්ට් එකත් එහෙමයි. ජීවිත රක්ෂණයත් එක්ක කල්පිරීමේදී වැඩි දියුණු රක්ෂිත මුදලයි බෝනස් එකයි අතට. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ස්පීඩ් ඉන්වෙස්ට්මන්ට් ලයිෆ් එකට දාන්න පහක්. සංවර්ධනය සහ තෙත්බීම් සුරක්ෂණය අපේ තේමාව. මා කැමතියි ඊළඟට මේ සාකච්ඡාවේ අදහස් දක්වන්න නාගරික සංවර්ධන අධිකාරිය අධ්‍යක්ෂ ජෙනරාල් වරලත් නගර නිර්මාණ ශිල්පී ප්‍රසාද් රණවීර මැතිතුමා වෙත මෙන්න ගරු මැතිතුමනි, දැන් නාගරික සංවර්ධන අධිකාරිය යටතේ සිදුවන ව්‍යාපෘති තිබෙනවා. දැන් ඔබතුමා වරලත් නගර නිර්මාණ ශිල්පියෙක්. මේ ඔබතුමා මේ විෂය සම්බන්ධයෙන් පරිණත තැනැත්තෙක් හැටියට මා විශ්වාස කරන්නේ. මේ කරන්නා වූ සංවර්ධනය අර මෙතුමාලා කියන ආකාරයට පරිසරය ආරක්ෂා කරමින්ම සිද්ධ වෙනවා කියලා අපිට තහවුරු කරලා කියන්න පුළුවන්. ඔව් කියන්න පුළුවන්. ඒක අපි මේ විශේෂයෙන්ම මේ සාකච්ඡාව තුළ භාජනය වෙච්ච කරුණු හරහා කරුණු කීපයක් මතු කරමින් මම ඔබතුමාගේ ප්‍රශ්නයට උත්තර දෙන්න. විශේෂයෙන් අපි අපේ දාබරේ මහතා කිව්වා මේ අර පොහොර භාවිතය කියන එක තමයි අද සාමාන්‍යයෙන් මේ කෘෂිකර්මාන්තයේදී පොහොර භාවිතය මේ පරිසර පද්ධතිය විනාශ කරන එක් අංගයක්. විශේෂයෙන් රසායනික පොහොර භාවිතය, කෘමිනාශක භාවිතය එකක්. නාගරික සංවර්ධන අධිකාරියේ විෂයපතය කෘෂිකර්මාන්තය නොවුනාට අපි ඒකට මැදිහත් වුණා. අපි නාගරික සංවර්ධන අධිකාරිය සහ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව 2012 වර්ෂයේ අපි ආදර්ශ වගාබිමක් කොළඹ ඇති කරා. කවුරුත් දන්නේ නැහැ. 2012 ඒවකට අපේ ජනාධිපතිතුමාගේ වත්මන් ජනාධිපතිතුමාගේ ප්‍රදේශ පරිදි කිඹුලාවල අකර 100ක් දේශීය සහල්, දේශීය වී, වසවිසෙන් තොර, පෝර භාවිතයක් නැතුව, කෘෂි රසායන නැතුව අපි 2012 ඉඳලා 2014 වෙනකන් ක්‍රමානුකූල පාලනයකින් යුතුව අපි ඒ අක්කර 100ක් ගොවින් 100 දෙනෙකුට බෙදලා දීලා නාගරික සංවර්ධන අධිකාරිය ඉඩම් ආදර්ශමත් ගොවි බිමක් බවට පරිවර්තනය කරා. ඔබතුමාට යනකොට පේන ජයවර්ධනපුර හොස්පිටල් එක රෝහල පාරේ තියෙන ඒත් එක්කම අපි මේ පරිසර පද්ධතිය කොහොමද ආරක්ෂා කරේ? ඒ පරිසර පද්ධතිය ආරක්ෂා කරන්න ඉස්සෙල්ලම කරා ඒ පරිසර පද්ධතිය වටා පෙරිපෙර වටා කැපුවා ඇලක්. ඒ ඇලක් කපලා ඒ ඇල තමයි මේ පරිසර පද්ධතිය විනාශ කරන වළක්වන බාධකේ බවට පරිවර්තනය වෙනවා. ඒ ඇලත් එක්ක තවදුරටත් පරිසර පද්ධතිය විනාශ කරන ගොඩ කරන එක නවත්තනවා. ඒක උදාහරණයක්. ඊට පස්සේ අපි ආයෙම පටන් ගත්ත මේ කොරෝනා කාලෙත් එක්ක ගිය අවුරුද්දේ මාර්තු වගේ ඒ අපේ සංවර්ධන මේ සංස්ථාවත් එක්ක එකතු වෙලා ඒ කිඹුලවලට එහා පැත්තේ මාදිවල අපිට උණකම තිබ්බා මේ නාගරික කෘෂිකර්මය කියන එක හඳුන්වලා දෙන්න. ග්‍රාමීය කෘෂිකර්මාන්තය කොහොමද නගරයට ගේන්නේ කියන එක. අපි අපූර්ව වගාබිමක් ගොවිබිමක් නිර්මාණය කරා දැන් මාදිවල. එතන අක්කර 30 ගාණක් ගොවින් 20 ගාණකට බෙදලා දීලා ගොඩ මඩ දෙකම
වගා කරන්න පුළුවන්. වී වගාව, භෝග වගාව, එළවලු වගාව කියලා දැන් ඒක අපූර්ව ගොවිබිමක් බවට පරිවර්තනය කරා මාදී. සමාවෙන්න රණවීර මහත්මයා අපිට ඇමතුමක් ලැබෙනවා වත්තල සිට සම්බන්ධ වෙලා ඉන්නවා නිහාල් මහත්මයා අයබවන්. නිහාල් මහත්මයා දුරකථන ඔස්සේ සම්බන්ධ වෙලා ඉන්න ප්‍රශ්නයක් අහන්න වත්තල සිට. අයබවන් මහත්මයා. ප්‍රශ්නය අහන්න. සුබ සන්ධ්‍යාවක් මට උත්මලා ඇහෙනවා. මම මේ සාකච්ඡාව අහගෙන හිටියා. මට ඇත්තටම මේ යොමු කරන්න ඕනේ අපේ කියන්නේ වත්තල ඒරියා එකේ තියෙනවා අතර 50ක් විතර තියෙනවා මේ ඒ කියන්නේ වත්තල ටවුන් එකට කිට්ටු කරලා වගුරු බිමක් වගේ එකක්. කියන්නේ පෙනුමින් පේන වගුරු බිමක් අයිතිකාරයොත් ඒ ඉන්න ඇති වගත් කරනවා. මේකේ 2015 විතර පටන් ගත්තා අක්කරයක පමණ ප්‍රමාණයක් හොරෙන් ගොඩ කරන්න. කොහොම හරි මේ ආණ්ඩුව ආවට පස්සේ ඒක ඉක්මනට ගොඩ කරලා ඉවර කරා. දැන් ඒ පුද්ගලයා එහෙම ළඟම තියෙන යාබද ඉතින් එහෙම සල්ලි වලට අරගෙන කට්ටි කරලා විකුණනවා. දැන් මේක ලොකු පරිසර හානියක් සංවතර සර්ජනයක් තියෙනවා අපිට. මේ ගැන තමයි ඉතින් ඔබතුමාලට දැනුම් දෙන්න ඕනේ කොහොමද මේක කම්ප්ලේන්ට් කරන්නේ එහෙම නැත්නම් ඔබතුමාලා හොයන් ඉන්න පුළුවන්ද? මේක ඇත්තටම නීති අනුකූල තත්ත්වයක් තියෙනවද කියලා තමයි දැනගන්න ඕනේ. බොහොම ස්තුතියි නිහාල් මහත්මයා වත්තලෙන් මේ ප්‍රශ්නේ ඉදිරිපත් කළේ ඔබතුමාට පුළුවන් ප්‍රතිචාර දෙන්න. බොහොම ස්තුතියි. ඔබතුමා කිව්වා 2015 ඉඳලා ගොඩ කරගෙන ඇවිල්ලා ගොඩ කරගෙන ඇවිල්ලා අක්කර 50 මුලින් අක්කරයක් ගොඩ කරලා දැන් සම්පූර්ණම ගොඩ කරලා ඉවර කරා කියලා. 2015 ඉඳලා අද වෙනකොට ගොඩ කරලා අක්කරේ ගොඩ කරලා අක්කර 50 ගොඩ කරලා ඉවරයි. හැබැයි අපිට පුළුවන් විශේෂයෙන් අපි මේ නාගරික සංවර්ධන අධිකාරියට ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට මැදිහත් වෙන්න පුළුවන්. ඒ ගොඩ කිරීම නීත්‍යානුකූල ගොඩ කිරීමක්ද? අවසර අරගෙන තියෙනවද? අපිට ඒකට එරෙහිව වත්තල නගරේ නම් අපේ නාගරික සීමාව තුර නම් අපිට ඒකට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. ඔබතුමා එන්න නාගරික සංවර්ධන අධිකාරිය සෙස්සිරිපාය බත්තර මුල්ල 7 වන මහලේ මගේ කාර්යාලයට තියෙන මට පුළුවන් වාර්තා කරන්න. නැත්නම් අපේ ආචාර්ය විජේරත්න මහතාගේ කාර්යාලයේ තියෙනවා රාජගිරියේ ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාව ඉඩම් සම්බන්ධ කිරීමේ සංස්ථාව. නැත්නම් අපේ උපකාර්යාලයේ තියෙනවා ගම්පහ නාගරික සංවර්ධන අධිකාරිය. ඔබතුමාට ගිහිල්ලා පුළුවන් ඒ පිළිබඳව ඉදිරිපත් කරන්න ඔබතුමාගේ අදහස. අපිට පුළුවන් පරීක්ෂා කරලා බලන්න මේක කොහොමද කරේ නීත්‍යානුකූල පසුබිමක් තුළ මේක කරාද කියන්නේ. අපි සාකච්ඡාවට ආපහු අපි නැවත එනවා නම් අපි ඇත්තටම මේ කිව කර සමාවෙන්න අපි ඒ වගේ ගොඩ කිරීමක් කරනවා නම් ප්‍රසිද්ධ කාලයක් තිස්සේ රාජ්‍ය ආයතන අපේ කොයි පළාත් පාලන ආයතන වල වගකීමක් තිබෙනවනේ ඒ වගේ තැන් ගිහිල්ලා හොයලා බලලා තමන්ගේ මේ කම්ප්ලේන්ට් එකක් දාන්න නැතුව තමන්ටම ගිහිල්ලා දෙයක් කරලා දායි. නමුත් ඒක නිහඬ පිළිවෙතක් අනුගමනය කරලා තිබෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයක්. නෑ අනිවාර්යෙන් අපි අනිවාර්යෙන් පරීක්ෂා කරලා බලනවා. මේ ස්ථානය කිව්වේ වත්තල හරියට එතුමා ස්ථානය මට අහගන්න ස්ථානය හරියට කිව්වනම් බලන්න පුළුවන්. නෑ අපි වත්තල නගරයට ආසන්න කියලා කිව්වා මේ ඔබතුමා අහගෙන ඉන්නවනම් පුළුවන් අපිට වාර්තා කරන්න. මේ හරියට ස්ථානය කියන්න මට හෙට උදේ 0112873643ට කතා කළා. මගේ අපේ කාර්යාලයේ නම්බරේ 0112873643 හරියට තැන කියන්න මට ගිහිල්ලා බලලා පරීක්ෂාවක් කරලා බලලා කියන්න පුළුවන්. මේ ඒත් එක්කම අපි කතා කරාවේ මේ පොහොර භාවිතය දැන් රජය තීරණයක් කරන් තිනවා මේ අවුරුද්දේ 125කින් පොහොර භාවිතය අඩු කරන්න. ඊළඟ අවුරුද්දේ තව 125කින් අඩු කරන්න. එහෙම වෙනකොට පොහොර භාවිතය අඩු වෙලා අර ඔටෝමැටිකලි ක්‍රමානුකූලව මේ පරිසර පද්ධතියට අර රසායනික පොහොර භාවිතය අඩු වෙනවා. අනිත් එක තමයි කතා කරන්න පුළුවන් ඔය කොහොමද සංවර්ධනය කරනකොට පරිසරය ආරක්ෂා කරගන්න කියලා මේ අපි මේ නාගරික සංවර්ධන අධිකාරිය මම මේ නිදර්ශන කීපයක් දෙන්න. කොළඹ තිබ්බා 2010 12 11 12 13 14 අපි කවුරුත් දන්නෝ නිදහස් චතුරස්‍රයාවට තාප්ප වලින් වට වෙච්ච පරිසරයක් තිබ්බේ කොළඹ. තාප්පමයි. අඩි 7-8 උසට නැගුණු තාප්ප. අපි තාප්ප සංස්කෘතිය වෙනස් කරලා තාප්ප අයින් කරලා ඒ පරිසරය වෙනස් කරා. අලුතෙන් පරිසර පද්ධතියක් නිර්මාණය කරා කොළඹ. තාප්ප වලින් තොර අර මම කලින් කිව්වා වගේ පෝස්ට් වලින් තොර පරිසර පද්ධතියක් කොළඹ නිර්මාණය කරලා කොළඹ අපි දන්න විදිහට ඒ කොළඹ ප්‍රදේශයට ආවේනික ශාක ගස් විශාල ප්‍රමාණයක් අපි වැව්වා. ඉතින් ඒ තුලින්
ඒ කොළඹ පරිසරයට එකතු වුණා. අනිත් එක තමයි අපි දැක්කා ඔය හෝමාගම කලාපේ පහුගිය කාලේ අක්කර 2000 ගාණක් අත්පත් කරගෙන සංවර්ධනය කරන්න සැලසුම් කළා තිබ්බා. හෝමගම කියලා කියන්නේ මේ රටේ මේ ජලපෝෂක ප්‍රදේශයක්. හෝමගම ඒ පාදුක්ක ඒ අවට කලාපය තමයි අපේ රටට පානීය ජලය සපයන ජලපෝෂක ප්‍රදේශය. සම්පූර්ණ අක්කර 100,000 ගාණක් අත්පත් කරගෙන ඒ ප්‍රදේශය සංවර්ධනය කරන්න සැලසුම් කළා තිබ්බා. මේ අපි හිතන්නේ අපි නොහිතන පැති විශේෂයෙන්ම පොල් ඉඩම් හොඳ ශාස්ත්‍රීය භූමි සාමාන්‍යයෙන් අර නාගරික සංවර්ධන අධිකාරියට එහෙම හිතනවා නම් හොඳමදි. කාගේ හරි තියෙන ලොකු ඉඩමක් දැක්කහම පොල් ඉඩමක් හෝ මොන හරි ඉඩමක් ඒක දැක්කහම අත්පත් කර ගැනීමගෙන ගොඩනැගිලි හදනවා කියන පරමාර්ථය ඒ තරම් හොඳ නැහැ. අපි ඒක සම්පූර්ණ වෙනස් කරා 2020 ඇවිල්ලා ඒ වෙනස් ඒ අත්පත් කර ගැනීමේ නියෝග අවලංගු කළා. ඒ ඉඩම් නැවත ඒ ඉඩම් හිමියන්ට ලබා දුන්නා. ඒ වැනි දේවල්. ඒත් එක්කම ඔය පොහොර භාවිතය ගැන මම කිව්වා. ඊට පස්සේ අපි අලුතෙන් urban forest අපි දැන් කතා කරගෙන යනවා. අපි හඳුනාගෙන යනවා සෑම නගරයකම හඳුනාගත් ඉඩකඩ තුල නාගරික වන උද්‍යාන ඇති කරා. අඩුම තරමේ පර්චස් 30 40ක් 50ක් 60ක් 70ක් ඕ ඊට වැඩි ප්‍රමාණයක් මේ නගර මැදේ නාගරික වන උද්‍යාන ඇති කරන්න ඕන. ඒකේ කාරණා දෙකක් ඉෂ්ට වෙනවා. එකක් තමයි අපිට පුළුවන් එක පැත්තකින් වාණිජමය වටිනාකමක් තියෙන දැව නගරේ හිටවන්න පුළුවන්. වාණිජමය වටිනාකමක් තියෙන දැව. එක පැත්තකින් ඒ නගරේ තියෙන නගරේ අනාගතයට අවශ්‍ය ඉඩකඩ අපිට එකතු කරලා අර මේ අටුකොටු වල තියලා තියන්න වගේ නිකන් තියෙන හිස් මුඩු භූමි රජයට හෝ කාට හරි අයිති රක්ෂිත තියෙනවා. ඒ රක්ෂිත අපි නිර්මාණය කරගෙන යනවා නාගරික වන උද්‍යාන බවට පරිවර්තන. අපි පටන් ගත්ත එකක් ශැංගිලා මේ තියෙන බාලදක්ෂ මාවත ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පොඩි භූමි ප්‍රදේශයක අක්කරයක් නෑ. ඊටත් වඩා ඔබතුමාලා තමයි මේ ආචාර්ය විජේරත්න මහත්තයා තමයි නිර්මාණය කරේ. එතන අපි වන උද්‍යානයක් නිර්මාණය කරා. ඒ අනුව අපි දැන් ලංකාවේ සෑම නගරයකටම මේ වන උද්‍යාන urban forest කියන මේ සංකල්පය හඳුන්වා දෙන්න යනවා. ඒක අපි ඉදිරියේදී කරගෙන යනවා. ඒත් එක්කම නාගරික සංවර්ධන අධිකාරිය විශේෂයෙන්ම මේ අපි ආයතන දෙක මේ කොළඹ ඒ පරිසර පද්ධතිය වෙනස් සංවර්ධනය කිරීමේදී පරිසර පද්ධතියට අලුතින් දේවල් එකතු කරලා දීලා තියෙනවා. එක පරිසර පද්ධතියට අලුතින් යමක් එකතු කරලා සංවර්ධනය කරලා තියෙනවා. තවත් උදාහරණයක් කියන්නම්. කොළඹ තියෙනවා කොළඹ නාගරික බල ප්‍රදේශයේ කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුල තියෙනවා පැල්පත් නිවාස 68894ක් සංගණනය කරා 2011. වතු 1500ක් තියෙනවා. මේ වතු 1500 ගෙවල් 68894ක් තියෙනවා. මේ ප්‍රමාණය ව්‍යාප්ත වෙලා තියෙන්නේ අක්කර 750ක්. අක්කර 750ක්. අපි මේ පිළිබඳ දීර්ඝ අධ්‍යයනයක් කරා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ දාලා 2011 වර්ෂයේ පටන් ගත්තේ. අපි කරුවා මේ තියෙන මෙහෙම ව්‍යාප්ත වෙච්ච භූමිය කොහොමද උඩට ගෙනහිල්ලා මේ භූමිය අපි පරිසරයට කොහොමද අනිත් එකතු කරන්නේ කියලා. මේ තුලින් අපි දන්නවා මේ වතු පිහිටලා තියෙන ඇල මාර්ග ආශ්‍රිතව, දුම්රිය මාර්ග ආශ්‍රිතව, ගඟවල් ආශ්‍රිතව මේ පරිසරයේ එකතු කරන අපද්‍රව්‍ය ඔක්කොම ගියේ ගඟට ඇලට පාරට තමයි ගියේ. අපි මේ ක්‍රමවේදය වෙනස් කළා ගෙවල් මේ අඩු ආදායම් ලාභීන් සඳහා නිවාස 20000ක් අපි 2011 ආරම්භ කරේ කොළොන්නාවෙම. ඔබතුමාලා තමයි පටන් ගත්තේ. ඉදිකේ 2014 අගභාගයේ වෙනකොට ගෙවල් 21000ක් හැදුවා. අර 68000ට. 21000ක. එතන මට කියන්න ඕනකම තිබ්බේ අක්කර 750න් අපි සැලසුම් කරා අක්කර 350ක් නැවත පදිංචි කරන්න. අක්කර 350 නැවත පදිංචි කරන්නත් අක්කර 300ක් අක්කර 350 නැවත පදිංචි කරන්නත්
අක්කර 300ක් අක්කර 300ක් නැවත පදිංචි කරන්නත් අක්කර 300ක් නිදහස් කරගන්න ඉඩම් ආයෝජනය කරගන්නත් මේ ඉඩම් ආයෝජනය කරලා ඒ එන අරමුදලින් තමයි මේව හදන්න ඕන. තවත් අක්කර 150ක් රක්ෂිත විවෘත ප්‍රදේශ හැටියට තියන්නේ. මේ අක්කර 750 තුල අපි බෙදාගත්ත කොටස් තුනක් නැවත පදිංචි කරන්න අක්කර 300ක්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගන්න 300ක් සහ අක්කර 150ක් විවෘත ප්‍රදේශ හැටියට තියලා මේ පරිසර පද්ධතිය වෙනස් කරන්න. අපි දන්නවා දැන් කැලණි ගඟ දෙපස තිබිච්ච පැල්පත් ඔය හීන් ඇල දෙමට ගොඩ ඇල වගේ තියෙන කිඹුල ඇල වගේ තිබුණු ගෙවල් ඒ නිවාස වෙනුවට හැදුණු මහල් නිවාස හදලා ඒ මහල් නිවාස ඇපල් වත්ත ඕන බේනවා වුණ කෙනෙකුට ගියන් ඇපල් වත්තේ අක්කර 6ක් 7ක් තියෙන 8ක් විතර තිබ්බා. ඒ අපි 8ක තිබිච්ච භූමි ප්‍රමාණය අක්කර 3කට විතර ගෙනල්ලා හදලා අනිත් ප්‍රදේශීය විවෘත ප්‍රදේශයක් හැටියට තියාගත්තා. යට වෙන ඒ ප්‍රදේශයේ ඒ පරිසරය ඒ ආරක්ෂා කරේ එහෙමයි. නාගරික සංවර්ධන අධිකාරිය කියන්නේ හැමතිස්සෙම අපි අලුතෙන් විශේෂයෙන්ම 2010 11 12 වර්ෂවල අපි මේ පරිසරය කොහොමද ආරක්ෂා කරන්නේ? පරිසරය ආරක්ෂා කරගෙන සංවර්ධනය කරන්නේ කොහොමද කියන එක අපි ප්‍රායෝගිකව ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. මම ස්තුතියි නාගරික සංවර්ධන අධිකාරිය අධ්‍යක්ෂ ජෙනරාල් වරලත් නගර නිර්මාණ ශිල්පී ප්‍රසාද් රණවීර මැතිතුමාගේ අදහස් මා ඒ සමගම විරාමයක් ලබා ගන්නවා සම්බන්ධතාවය දැන් ප්‍රධාන පාලක මැදිරියට. අංකල් හැම අවුරුද්දෙම ෆිට වෙනවනේ. දාන්න පහක් පුතා. අංකල් හැම අවුරුද්දෙම අලුත් එකක් නේ. දාන්න පහක් පුතා. හැම අවුරුද්දෙම හැපනින්නේ. දාන්න පහක් පුතා. හැම අවුරුද්දෙම රක්ෂිත මුදලට 5% බැගින් එකතු වෙන ස්පීඩ් ඉන්වෙස්ට්මන්ට් එකත් එහෙමයි. ජීවිත රක්ෂණයත් එක්ක කල්පිරීමේදී වැඩි දියුණු රක්ෂිත මුදලයි බෝනස් එකයි අතට. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ස්පීඩ් ඉන්වෙස්ට්මන්ට් ලයිෆ් එකට දාන්න පහක්. අනුන්ගේ අරමුණක ෆලව කෙනෙක් නොවී තමන්ගෙම අරමුණක ලීඩ කෙනෙක් වෙන්න. සාර්ථකත්වයෙන් දැල් වෙන්න. හඬ ඇසී ඇස ඇරී මගරැන්දී හෙට දකී. මහජන බැංකුවේ පීපල්ස් ස්පාක් සමග එක්ව තමන්ගේම සාර්ථකත්වයෙන් දැල් වෙන්න. අයදුම් කරන්න. SLT වෙතින් ඔන්ලයින් ලර්නින් සහ ඔන්ලයින් වර්කින් සඳහා ඇදහිය නොහැකි ඩේටා දීමනා ජීබි 30ක් රුපියල් 195යි ජීබි 100ක් රුපියල් 490යි කාර්යාලයත් පාසලත් ගෙදරටම ගෙනෙන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉන්ටර්නෙට් සබඳතාවය SLT මොබිටෙල්. සංවර්ධනය සහ තෙත්බීම් සුරක්ෂණය අද අපේ තේමාවයයි. පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානකේ මැතිතුමාට අවකාශ තිබෙනවා. මතුවෙච්ච කාරණා සම්බන්ධව ඔබතුමාගේ අදහස් දක්වන්න බැලුවා. අපි ගොඩක් දේවල් කතා කරා කොළඹ තිබෙන තෙත්බිම් පිළිබඳව, ඒ වගේම රට වටේ තිබෙන තෙත්බිම් පිළිබඳව යම් ප්‍රමාණයකට කතා කරා. මේ තෙත්බිම් සියල්ලෙන්ම 30%කට විතර තමයි අපිට නීතිමය ආරක්ෂාවක් තිබෙන්නේ. ඉතිරි තෙත්බිම් වලට නීතිමය ආරක්ෂාවක් නැහැ. මම හිතන්නේ මේක ප්‍රසාද් රණවීර මහත්මයා ඉස්සෙල්ලා ප්‍රකාශ කරා ලංකාවේ නීතිය පිළිබඳව අපි කතා කරා. ඒතකොට සමහරක් වෙලාවට මේ නීතිය හරහා අපිට යම්කිසි තෙත්බිමක් ආරක්ෂා කරගන්න හැකියාවක් තිබෙනවද කියන එක. දැන් උදාහරණයක් විදිහට අපි වනජීවී පනත අපිට තියෙන ලංකාවේ තියෙන හොඳ පනතක්. ඒතර මේ පනත තුලින් අපි කොළඹ ආරක්ෂිත තත්වයට පත් කරලා තියෙන බෙල්ලන්විලත්තිදී විතරයි. ඒතර බෙල්ලන්විලත්තිදිය මේ වෙනකොට හෙක්ටයාර මම හිතන්නේ 372ක විතර පොඩි එකක් බවට පත් වෙලා තියෙනවා. නමුත් ඒ වගේ මම හිතන්නේ දෙගුණයකටත් වඩා තිබිච්ච එකක් තමයි අද වෙනකොට මේ තත්වයට ඇවිල්ලා තියෙන්නේ. මම දැක්ක පහුගිය සතිය තුල මාධ්‍යවල විශේෂයෙන් ප්‍රකාශ වෙනවා මේ ඒ බිමත් ගොඩ කිරීමට ලක් වෙනවා. දැන් මේකට ප්‍රධාන හේතුවක් තමයි මේ වගේ තෙත්බිම් තුල පුද්ගලිකව ඉඩම් තිබෙනවා. ඒතර මේ පුද්ගලික තියෙන ඉඩම් වලට ඒ අයට යම්කිසි අයිතියක් තාමත් ප්‍රකාශ කිරීමේ හැකියාවක් තිබෙනවා. දැන් පසුගිය දිනවල පසුගිය තෙත්බිම් දිනය දවසේදී කැලණි මුල්ල තෙත්බිම අපිට ඒ ප්‍රදේශයේ හිටින ප්‍රාදේශීය ලේකම්තුමාගේ ඉල්ලීම පරිදි අපි විශාල ප්‍රමාණයේ බෝඩ් ටිකක් සකස් කළා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට නිලධාරීන් සමග ගිහිල්ලා ඒක වටේ සවි කරා.
එතකොට පැය කිහිපයකට පස්සේ ප්‍රදේශයේ ඉන්න දේශපාලන නායකත්වය සහ ප්‍රදේශවාසීන් ටික දෙනෙක් ඇවිල්ලා මේ ඉඩම් වලට ඒගොල්ලන්ට ඔප්පු තියෙනවා මේකේ කොහොමද ඕගොල්ලෝ බෝඩ් ගහන්නේ අපි ගහලා තියෙන මේක ආරක්ෂා කරන්න කියන එක ඒගොල්ලන්ට බෝඩ් එකෙන් වැඩක් නැහැ ඒගොල්ලෝ දුටුවේ ඒගොල්ලන්ගේ ඉඩම් වල අයිතිය වෙන කෙනෙක් ගන්න යනවා වගේ දෙයක් ඒ නිසා මේ බෝඩ් ටික මම හිතන්නේ හවස 2 විතර වෙනකොට කඩලා තලලා කුඩු කරලා ඉවරලා දැම්මා. එතකොට ඒ වගේම තමයි පරිසර අධිකාරිය ඉස්සරහ පිට තියෙන තෙත්බිමේ පන්සල් ඇතුළු යම් යම් ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා. එතකොට එතන බෝඩ් ගහන කොටත් ස්වාමින් වහන්සේලාම ඇවිල්ලිවල අපිට විරෝධතා ප්‍රකාශ කරා මෙතන ගහන්න එපා මේක පුද්ගලික ඉඩමක් මේක ඉඩම් වලට අයිතිය තියෙන පන්සලක් මෙතන තිබෙන්නේ කියලා. ඒ වගේම අද වෙනකොට ප්‍රශ්න සහගත වෙලා තියෙනවා තලංගම තෙත්බිමේ අනාගතය මොකක්ද කියලා. මොකද එතනින් මාර්ගයක් යන්නට යනවා මේ පෑලියගොඩ ඉඳලා එන මාර්ගය ඒ හරහා යන්නට යනවා. එතකොට ඒ හරහා අර මිනිස්සුන්ට නැත්නම් මේ ප්‍රදේශයේ ඉන්න ජනතාවට වගේම අනිකුත් අයට විශේෂයෙන් කුරුල්ලන් බලන්න යන අයට ඒ වගේම එතන වින්දනය කරන්නට යන අයට තියෙන මේ තෙත්බිමට විශාල තර්ජනයක් මේ වෙලාවට මේ මොහොත වෙනකොට ඇවිල්ලා තිනවා. මොකද මේ මාර්ගයේ හැදීම හරහා සිද්ධ වෙන සංවර්ධනය හරහා. එතකොට අපිට තියෙන ප්‍රධාන ගැටලුවක් දැන් තලංගම තෙත්බිම විතරයි මධ්‍යම පරිසර අධිකාරිය යටතේ අපි ආරක්ෂිත ප්‍රදේශයක් විදිහට නම් කරලා තියෙන්නේ. එතකොට අනිත් තෙත්බිම් එක්කෝ පහත් බිම් ගොඩ කිරීමේ සංවර්ධන මණ්ඩලය එහෙම නැත්නම් UDA එක නගර සංවර්ධන අධිකාරිය වගේ ආයතන හරහා තමයි මේ සංරක්ෂණය සිද්ධ වෙන්නේ. හැබැයි අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි දැන් තෙත්බිමක යම්කිසි කෙනෙක්ට ගොඩ කිරීමක් අවශ්‍ය නම් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට ගිහිල්ලා මේක කුඹුරක් නෙවෙයි කියලා සම්මත කරගෙන ආවොත් ඒ හරහා ලබා ගන්න මේ අවසරයේ පෙන්න ඒ අයට පුළුවන්කම තිබෙනවා අනිත් ඔක්කොම අවසරයන් ටික ලබා ගන්න. ඒ වගේම මේක ජලබස්නා ස්ථානයක් නෙවෙයි කියලා ලියමනක් ලබා ගත්තොත් ඒක පෙන්න අනිත් අය අවසරයන් ලබා ගන්න. දැන් මෙන්න මේ විදිහට පැහැදිලි නීතියක් නැතිකම මම හිතන්නේ ලංකාවේ මුළු ඒ කියන්නේ වනජීවී කලාපයක නොවන්නේ නම් බොහෝ තැන්වලට තිබෙන තර්ජනයක් තමයි වැව් පිටි වලට පවා ලංකාවේ මේ නීතියක් නොමැතිකම නිසා අපිට මේකට ආරක්ෂාවක් දෙන්නට බැරිකම තියෙන. ඉතින් මම හිතන්නේ මේක වඩා සුදුසු කාලයක් මේ විශේෂයෙන් අපේ දේශගුණික පර්යාස වලට මුහුණ දෙන තැනක් මේ පහත් බිම් කියන එක අත්‍යවශ්‍යයෙන්ම රඳවා ගත යුතු එකක්. එහෙම නැත්නම් අපි ලෑස්ති යුසුයි අර 2010 16 17 18 වගේ වසරවල හැම අවුරුද්දකම කැලණි ගඟ පිට අරගල්ලා කොළඹ නගරයේ මම හිතන්නේ පවුල් ලක්ෂ 3ක් ගෙවල් ලක්ෂ 3ක් විතර වෙන්න යට වෙනවා. එතකොට යම්කිසි කෙනෙක් හම්බ කරගෙන ගේ යන්තම් තරමකට හදාගත්තා නම් දෙවෙනි තට්ටුවක් තිබුණා නම් හොඳයි. තනි තට්ටුවක් තිබුණා නම් එයාගේ යට වෙනවා. ඒ යටවීම නැවතවතාවක් එයා සකස් කරගන්නකොට ඒක දෙවෙනි අවුරුද්දෙත් යට වෙනවා. දැන් අපේ දේශගුණික පර්යාස අපි දන්නවා උෂ්ණත්වය වැඩි වෙනවා. අපි කාබන් ඩයොක්සයිඩ් අඩු කරන්නේ නැහැ. මුළු ලෝකේ පුරාම ඒ නිසා අපි ගම් වතුරට ලෑස්ති වෙන්න ඕනේ. අපිට තෙත්බිම් ටික නැතුව ගම් වතුරට ලෑස්ති වෙන්න බෑ. මොන තරම් කොන්ක්‍රීට් සංවර්ධනය කරත් තෙත්බිම් ටික නැතුව මේ කාරණේ කරන්න බෑ. මම එතනින් එන්න කැමති මුතුරාජ වලට. දැන් මේ වෙනකොට විශාල කතාබහකට ලක් වෙලා තියෙනවා මුතුරාජවල පිළිබඳව. දැන් මුතුරාජවල සම්බන්ධයෙන් පරිසර යුක්ත කේන්ද්‍රය අපි අධිකරණ මේ ක්‍රියාමාර්ගයක් අරගෙන තිනවා. අපි පිළිගන්නවා එතන 1991-92 වසරවල සිද්ධ කරපු මහා සැලැස්මක් හැදුව මුතුරාජවල මහා සැලැස්ම මේකෙදි කලාප තුනකට වෙන් කරා. මේ කලාප තුන දැන් හොයා ගන්නත් බෑ. ඇත්තරම මේ කලාප තුන කෑලි තුනකට බෙදිච්ච පුංචි වගුරු බිම් තුනක් බවට පත් වෙලා තියෙනවා. එතකොට මේ හැම පාරකම විශාල සංවර්ධනයක් සිද්ධ කරලා තියෙනවා. මිනිසුන් අල්ලගෙන තියෙනවා, ගොඩ කිරීමකට ලක් කරලා තියෙනවා. මේ වෙනකොට තවත් විශාල අක්කර 700ක විතර ප්‍රමාණයක විශාල සංවර්ධනයක් පිළිබඳව කතා කරනවා. එතකොට මේවා විශාල වශයෙන් පස් දාලා සිද්ධ කරනවා. එතකොට ඒක තුල තියෙනවා මධ්‍යම පරිසර අධිකාරිය විසින් මේ ගැසට් කරපු මේ සංරක්ෂිත ප්‍රදේශයක් විදිහට ආරක්ෂණ කලාපයක් තියෙනවා. ඒ වගේම වනජීවී නීතිය යටතේ තියෙන සැන්චුරි එකක් කියන අබේ භූමියක් මේක තුල තියෙනවා. එතකොට මේක හරහා ඇත්තටම මුතුරාජ වලට ආරක්ෂාවක් ලැබිලා නැහැ. ඌරු කොටු, කුකුල් කොටු, මිනිසුන්ගේ නිවාස, ඒ වගේම මත්පැන් පෙරන ස්ථාන මේ සියලුම දූෂණයන් මේ ස්ථානයේ සිද්ධ වෙනවා. දැන් අපිට තියෙන නීතිය පරිසර නීතිය තියෙනවා, වනජීවී නීතිය තියෙනවා, මේ නාගරික සංවර්ධන අධිකාරිය හරහා ආපු නීතියක් තියෙනවා. මේ නීතිවල පද්ධති වලට අපිට මේ මුතුරාජ වල තාම ආරක්ෂා කරගන්න බැරි වෙලා තියෙනවා. වාරි මාර්ග නීතියට හිම එකක් කරගන්නට බැරි වෙලා තියෙනවා. දැන්
අපේ නීතිය මේකට ගැලපෙන්නේ නැත්තම් සුදුසු නැත්තම් ප්‍රමාණවත් නැත්තම් අපි නීතිය යථාවත් කරගත යුතුයි. දැන් ඒකටනේ අපිට රාජ්‍ය ආයතන තියෙනවා, අපිට පාර්ලිමේන්තුවක් තියෙනවා. මේ ඔක්කොම පද්ධති අපි සකස් කරලා තියෙන්නේ මේ නීතිය හදාගන්න. හැබැයි අපි තෙත්බිම් ආරක්ෂා කරගන්න තනි නීතියක් අදටත් නැහැ. ඒතකොට අදට මේ තෙත්බිම් පිළිබඳව තිබෙන්නේ පරිසර අමාත්‍යාංශයේ තියෙනවා මෙහෙයුම් කමිටුවක්. මෙන්න මේ මෙහෙයුම් කමිටුව හරහා තමයි මේ සම්බන්ධීකරණය සිද්ධ වෙන්නේ. නමුත් එක නීතියකට අපිට මේ කාරණේ කරන්න බැරුව තියෙනවා. මේක විශාල තර්ජනයක් ඇත්තට. මේ විශාල තර්ජනය නතර කරන්නේ නැතුව ඒකට ගැළපෙන්න නීති පද්ධතියක් හදලා යම්කිසි ආයතනික රාමුවක් හදන්නේ නැතුව අපිට මේ තෙත්බිම් වලට අපි කොච්චර මිනිසුන්ගේ මනසට කතා කරන්න හැදුවත් මේවා තියෙන වටිනාකම ලස්සන ජයවිදත්වය මේ ඔක්කොම කතා කරත් එහෙම සමාජයකට නෙවෙයි අපි මේ අද කතා කරන්නේ. අද ඔබතුමා කිව්වා එක නීතියක් නැතිකම ප්‍රශ්නයක් කියලා. දැන් පරිසර යුක්ති කේන්ද්‍රය මැදිහත් වෙලා ඒ සඳහා ඒ අවශ්‍යතාවය පිළිබඳව අවශ්‍ය තැන් වලට නීති හදන තැන් වලට දැනුවත් කරලා තිබෙනවාද? අපි 2006 අවුරුද්දේ නැත්නම් 2007 අවුරුද්දේදී තෙත්බිම් පිළිබඳ ප්‍රතිපත්තියක් අවශ්‍යයි කියලා අධිකරණ මේ ක්‍රියාමාර්ගයක් ගත්තා. ඒතකොට බුන්දල ආශ්‍රිතව තමයි මේ වෙලාවේ තෙත්බිම් පිළිබඳව ප්‍රතිපත්තියක් හැදුවා. නමුත් මේ ප්‍රතිපත්තිය හැදුනට මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම කියන එක නීතිය ක්‍රියාත්මක කිරීමගේ ලේසි පාසු කාරණයක් නෙවෙයි. විශේෂයෙන් රජයක් මාරු වෙනකොට ප්‍රතිපත්ති වෙනස් වෙනවා. සමහර කලාට අපිට ප්‍රතිපත්තිය අමතක වෙනවා. මේ වගේ කාරණාත් එක්කලා. ඊට පස්සේ මේ මුතුරාජ වල සම්බන්ධව අපි මීට වෙනත් අවස්ථාවලදීත් අපි අධිකරණ මේ ක්‍රියාමාර්ගවල දෙනවා. අපි දැන් මුතුරාජ වල සම්බන්ධයෙන් අධිකරණ මේ ක්‍රියාමාර්ගයක් අරගෙන තියෙන්නේ අපිට ආරක්ෂා කරන්න ඕන කෙරවල පිටියේ ඉඳලා මීගමු කලපුවේ මෝය කටට වෙනකන් සම්පූර්ණ පද්ධතියම ආරක්ෂා වෙන යම් කිසි ක්‍රමවේදයක් සකස් කරන්න ඕන. අර 92 94 දක්වා අපි කරපු 91 දී ඇත්තටම කරපු මහා සැලැස්ම නැත්නම් මුතුරාජල මහා සැලැස්ම නැවත සලකා බලලා අපිට ඉතුරු වෙලා තියෙන කියන්නේ මං හිතන්නේ නැහැ ඒකෙන් තුනෙන් එකක්වත් අපිට දැන් ඉතුරු වෙලා තියෙනවායි කියලා. ඉතින් ඒක නිසා ඒ සැලසුම අපි තියාගෙන ඉඳලා වැඩක් නැහැ. ඔබතුමා දැන් පරිසර යුක්ති කේන්ද්‍රය මම දන්නවා මම කලිනුත් කිව්වා යම් තැන්වල නෛතික ක්‍රියාමාර්ග පවා ගත්තා කියලා. දැන් මේ වර්තමානයේ දැන් සිදුවන යම්කිසි සංවර්ධනීය ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවානේ. දැන් මේ සිදුවන ව්‍යාපෘති තුලින් ඔබතුමාලගේ අධ්‍යයනයන්ට අනුව කිසියම් හෝ තැනක පරිසර හානියක් සිදු වෙනවා කියලා ඔබතුමාලා හොයාගෙන තිබෙනවද වර්තමානයේ සිදුවන සංවර්ධනය තුළ කිසියම් හෝ තැනක පරිසර හානියක් වෙනවා කියලා ඔබතුමාලගේ අධ්‍යයනයන්ට හම් වෙලා තිබෙනවා? ඉතාමත් පැහැදිලිව දැන් පසුගිය දවස්වල මම පරිසර නීති ආධාර සායන 3ක් සිද්ධ කරමින් බදුල්ල මොනරාගල සහ බණ්ඩාරවිලට ගියා. මේ ස්ථානවලට ඔබ විශ්වාස කරන එකක් නෑ පරිසර ගැටලු 45කට ආසන්න ප්‍රමාණයක් ආවා. අපි මොනරාගලට ගියාම අපිට ගෙනාපු පරිසර ප්‍රශ්න තමයි නිල්ගල කපනවා. වන්දම දෙමලිය කියන වනාන්තරයේ කපනවා. මේක මේ පැල්වත්ත සීනි සමාගමට ඉහළ තියෙන්නේ. පොතුවිල් ප්‍රදේශයේ විශාල ප්‍රමාණයක් කපනවා. සමහර කලාට අක්කර 15 20 විශාල ප්‍රමාණ කපනවා. එතකොට අපි පටන් ගත්තේ මේ ගමන දවස් 4ක ගමනක් අපි පුත්තල මෙන් පටන් ගත්තේ. ඒ වනාන්තර විනාශ කිරීම සිදු කරන්නේ රජයේ අධිකාරියට තේද? සමහරක් ඒවා දැන් පොතුවිල් වල සිද්ධ වෙන වනාන්තර විනාශය දැන් දශකයක විතර සිට සිද්ධ වෙන වනාන්තර විනාශයක්. ඒක යුද්ධයේ ඉවරුණත් සමගම පටන් ගත්ත විනාශයක් අද දක්වාමත් සිද්ධ වෙනවා. ඒක පොල්ලේ බැද්ද කියලා කියන්නේ විශේෂයෙන් රඹකැන් ඔය ආශ්‍රිතව මම හිතන්නේ හෙක්ටයාර 1000කට අක්කර 1000කට ආසන ප්‍රමාණයක ඒ ස්ථානයේ කපලා තිනවා. ඒක මේ යම්කිසි පුද්ගලයන් 7 දෙනෙක්ට අක්කර 500ක් බැගින් දීමේ බලාපොරොත්තුව හරහා බඩේරිඟුව ගාවට දෙන්න හදපු එකක්. ඒක මහවැලි අධිකාරිය හරහා තමයි මේ කාරණේ සිද්ධ කරන්න තියුනේ. ඒකට මම මේ අවස්ථාවේදී දැන් සති 2-3කට ඉහතදී ගියාම මේ බඩේරිඟු වවපු අය අර ගස් ටික කපලා සම්පූර්ණ විනාශ කළා, පස දූෂණය කළා, පස විනාශ කළා, බඩේරිඟු වවපු අය ඔක්කොම ටික ගලවගෙන ගිහිල්ලා දැන් අපි අධිකරණ මේ ක්‍රියාමාර්ගයක් ගත්ත නිසා ඒක මමත් ඒ වගේම ආදිවාසී නායක වන්නේලත් අපි දෙන්නගේ නමින් තමයි රවින්ද්‍රනාත් දාපරි මහත්මයා මේ නඩුව ෆයිල් කරේ. එතකොට ඒ නිසා මේ අය ටික ගලවගෙන ගිහලා. හැබැයි අදටත් හෙක්ටයාර 15ක 20ක ප්‍රදේශයක් අල්ලගත්ත එක්තරා පුද්ගලයෙක් එන්නවා එතන අධිවේගී අධි වෝල්ටීයතාවයේ සහිත විදුලි වැටක් ගහගෙන Taman තනියෙන් ඉන්නවා. එයා
කියනවා එතන Tamanට ඔප්පුවක් තියෙනවා නිරවුල් කරපු ඔප්පුවක් තිබෙනවා කියලා. හැබැයි ප්‍රදේශවාසීන් කියන එහෙම ඔප්පු තිබෙන්න බෑ. රඹකැංගෝ ව්‍යාපෘතිය යටතේ ඒ තිබිච්ච ඔප්පු තියෙච්ච හැමෝටම වන්දි දීලා අයින් කළා තියෙන්නේ. නමුත් අදටත් මේ කාරණේ සිද්ධ වෙනවා. ඒතකොට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පිළිගන්නවා ඒ පුද්ගලයා නීති විරෝධීව එතන සිද්ධ වෙනවා කියලා. නමුත් නීති විරෝධීව සිද්ධ වෙනවා නම් ඇයි නීතිය ක්‍රියාත්මක කරන්න බැරි? ප්‍රශ්නය තිබෙන්නේ ඇත්තටම දැන් එවැනි නීති විරෝධී කටයුතු මම හිතන්නේ මේ වසරේ වෙන් කළ මිලියන 300ක් රජය විසින් මේ ගංගා සුරකිමු ගංගා වැඩසටහනට මේ ගංගා 103 ආරක්ෂා කරන්න ඒ තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරියේදී මේ පරිසරයට වෙන හානි ගහකොළ සතා සිව්පාවා සහ ඒ කියන මේ සමාජයේ ඉන්න කොටස් ආරක්ෂා කරගනිමින් සංවර්ධන කටයුතු ඊට සමගාමීව පරිසරයත් ආරක්ෂා කරගෙන මේ වැඩපිළිවෙලට නාගරික සංවර්ධන අධිකාරී හැටියට අපි තාමත් වගකීමෙන් ඉදිරිපත් වෙනවා ඒ සඳහා අපි අප වෙලා කටයුතු. මම ස්තුතියි අපේ හේමන්ත හිතානගේ මෙතුමාට අවසාන වශයෙන් අදහස් කාරණා හතරක් මම කියන්න කැමතියි. පළවෙනි එක අතන සුරකමු ගංගා ව්‍යාපෘතිය මම හිතනවා ඒක හොඳ එකක්. ඒක එහෙම වෙන අවශ්‍යතාවයක් කාලයක් තිස්සේ තිබුණා. මමත් කැමතියි ව්‍යාපෘතියට. හැබැයි මුතුරාජවල නාගරික සංවර්ධන අධිකාරියට දීම් පිළිබඳව මට එච්චර කැමැත්තක් නැහැ. මම හිතන්නේ අපිට මේ කාලේ මදි පිළිබඳව ඇයි එහෙම කියලා කතා කරන්න. නමුත් මම කැමතියි ඒක සංරක්ෂණය පිළිබඳව තිබෙන ආයතනයක් කරහා ඒ කටයුතු කරන්න පුළුවන් නම් සංවර්ධනය පිළිබඳව තියෙන ආයතනයකට ඒක දෙන එක පිළිබඳව මගේ විරෝධයක් තිබෙනවා. තුන්වෙනි කාරණේ විදිහට මම කියන්න කැමතියි අපි මේ ගත කරන්නේ කොවිඩ් සමය. ඒතකොට මේ කොවිඩ් සමය තුල අපි දැක්කේ මේක සතෙකුගේ සිට මිනිස්යාට මාරු වෙච්ච වෛරසයක් නිසා තමයි මේ සිද්ධ වුනේ. එතකොට මේ වගේ වෛරස ලක්ෂ 3කට අධික ප්‍රමාණයක් මේ ලෝකයේ තුල ඉන්නවා. ඕනම වෙලාවක මේ පරිසරයේ තිබෙන එකතෙත් බිමක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වනාන්තරයක, එහෙම නැත්නම් වගුරු බිමක, පීඩ් බිමක හිර වෙලා තියෙන යම්කිසි දෙයක් මේ විදිහට එන්න පුළුවන්. දැන් අපි පසුගිය දවස්වල අපි කර ඔපරේෂන් වලින් දැක්කේ මීගමු කලපුවේ මාළු කන කාන්තාවන්ගේ කෙස්වල තිබෙන රසදිය ප්‍රමාණය වැඩි කියලා. එතකොට මහාචාර්ය අතුල සේනාරත්න කර ඔපරේෂනයක් තියෙනවා මුතුරාජවල තියෙන පීඩ් බිමේ තියෙන ආසනික් සහ රසදිය ප්‍රමාණය වැඩි කියලා. මේ දෙක ඊටාම ලේසියෙන් සමපාත වෙනවා. එතකොට එහෙමනම් අපි අවුස්සන්න හොඳ නැති මුතුරාජවල වගේ බිමක් ඇවිස්සීම තුළ එක්ක වෛරසයක් බැක්ටීරියාවක් එන්න පුළුවන්. අපි විශේෂයෙන් කරන්නේ මේ වනාන්තර ඇතුළු මේ ස්වභාවික සම්පත් විනාශ කළා. අපි මේ මිනිසා සහ මේ වෙනත් සතුන් අතර තියෙන පරතරය අඩු කරනවා. මෙහෙම අඩු කරාම මේ පරිසරයේ යම්කිසි ජීවියෙක්ට ඇවිල්ලා මිනිසා විනාශ කරන්න ලොකු කාලයක් යන්නේ. මේ වෙනකොට මම හිතන්නේ විශාල ප්‍රමාණයක් මො ලෝකයේ තුල මැරලා තියෙන්නේ මේ එක ස්ථානයක ඇති වෙච්ච මේ පැනීම නිසා. එහෙම නැත්නම් සතෙකුගෙන් මිනිහාට ආපු එක නිසා මේක ඕන තරම් ඕන වෙලාවක වෙන්න පුළුවන්. අවසාන වශයෙන් මම කියන්නේ රණවීර මහත්මයා කියපු කාරණේම ජනතාවගේ උදව්වක් නැතුව මේ සම්පත් ආරක්ෂා කර ගැනීම කරන්න බෑ. මේක රජයේ නිලධාරීන් ටිකකට බාර දීලා බලන් ඉන්න එපා. දේශපාලනයේ ඉන්න අයට බාර දීලා බලන් ඉන්න එපා. ජනතාව හැම විටම කටහඬ අවදි කරන්න ඕන. තමට හැකි අයුරින් පරිසර සංරක්ෂණය සඳහා උදව් කළ යුතුයි කියන එකයි මාත් විශ්වාස කරන්නේ. බොහොම ස්තුතියි. අද අප සාකච්ඡා කළේ සංවර්ධනය සහ තෙත්බිම් සුරක්ෂණය පිළිබඳව. හැමදෙනාම හිතන්නේ මේ කළ සාකච්ඡාවේ වැදගත් කොටස් උකහා ගන්න ඇතයි විශ්වාස කරනවා. අපගේ ආරාධනය පරිදි මේ සාකච්ඡාවට පැමිණි ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ආචාර්ය එන්.එස්. විජේරත්න මැතිතුමාටත් එවැගේම නාගරික සංවර්ධන අධිකාරිය අධ්‍යක්ෂ ජෙනරාල් වරලත් නගර නිර්මාණ ශිල්පී ප්‍රසාද් රණවීර මැතිතුමාටත් පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත හිතානගේ මැතිතුමාට වගේම පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මැතිතුමාටත් අප ස්තුතිවන්ත වෙනවා මේ සාකච්ඡාව හරවත්වාගෙන යාමට දැක්වූ දායකත්වය පිළිබඳ හැම දිනකටම සුවදායක රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් අද ජනහනින් සමගන්නවා.